ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවත් සිය දරුවා සමග පලා යයි. පොලිස් මෙහෙයුමකින් දරුවා සොයා ගැනෙයි. සෞඛ්‍ය රීතීන් අනුගමනය නොකරන ආයතන සොයා විශේෂ මෙහෙයුම්. කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා බස් රථ ඉල්ලුම් කිරීමට අවස්ථාවක්. පැල මිලියන 2ක් සිටුවන ජාතික රුක් රෝපණ වැඩසටහන ඇරඹෙයි. සෑම තත්පර 17කට වරක් යුරෝපයෙන් කොවිඩ් මරණයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනාවරණයක්. COVID-19 ආසාදිත මවක් සිය කුඩා දරුවාද සමග අද උදැසන කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලා ගොස් තිබෙනවා. ඔවුන් අතරින් කුඩා දරුවා අද උදැසන හැලියගොඩ ප්‍රදේශයේදී සොයාගෙන ඇති අතර අදාළ මව සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. මේ අතර ඊයේ වාර්තා වූ ආසාදිතයින් 437 දෙනාත් සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව සිය කුඩා දරුවා සමග ඊයේ රාත්‍රී 9:10ට පමණ පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එලෙස පලා ගිය කාන්තාව 25 වන වියෙහි පසුවන අතර එම දරුවාට වයස අවුරුදු 2ක් පමණ වන බවද පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා. අදාළ මව ඊයේ රාත්‍රියේම තම දරුවා ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි සිය ඥාති නිවසකට බාර දී එම ස්ථානයෙන්ද පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව අදාළ දරුවා පොලිස් භාරයට ගෙන ඇති අතර මේ වන විට සෞඛ්‍ය නිලධාරී කාර්යාලය හරහා එම දරුවා යළිත් IDH රෝහල වෙත බාර දීමට අවශ්‍ය පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ. එම කාන්තාව මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ තැනැත්තියක් බවද පොලිසිය සඳහන් කළා. පලා ගිය කාන්තාව සොයා මේ වන විට පොලිසිය විසින් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මේ අතර ඊයේ දිනේදීත් මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වීමත් සමග කොවිඩ් ආසාදිතව මෙරට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව දැක්වුණේ 73ක් ලෙසයි. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එලෙස මියගිය පුද්ගලයන් අතර පිරිමි පුද්ගලයන් 2 දෙනෙකු සහ කාන්තාවන් 2 දෙනෙකු වන බවයි. එලෙස සිදු වී ඇති මරණ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. ඒ අතර වයස අවුරුදු 27ක කාන්තාවක්ද වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එමෙන්ම සිදු වූ බහුතර මරණ සඳහා හේතු වී ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමග ඇති වූ දියවැඩියා රෝග සංකුලතා බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. පසුගිය පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 437 දෙනාම මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 305ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ 58ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ඊයේ දවස් තුළ අපි හඳුනාගත්තු රෝගීන්ගෙන් බහුතරයක් වසන්නේ කොළඹ මහනගර සභා සීමාව තුළ 172ක්. ඒ වගේම වත්තල මීගමුව සහ ගම්පහ ප්‍රදේශවලිනුත් අපි රෝගීන් ඊයේ දවස් තුළ වැඩි වශයෙන් හඳුනාගත්තා. මේ මිනුවන්ගොඩ ආශ්‍රිතව ආපු මේ පොකුරේ අලුතෙන් ඒ පොකුරට එකතු වෙන රෝගීන් අවම වෙලා තියෙනවා. ඒ අනුව අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල සහ පෑලියගොඩ මාළු වෙළඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 15324ක් ලෙසයි. එමෙන්ම මේ වන විට දෛනිකව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන කොළඹ මහනගර සභා සීමාවේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ගිලන් රථ සේවාවක් සහ විශේෂ වෛද්‍ය සේවාවක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මේ අතර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පලා යාමට තැත් කිරීමේදී මියගිය රැඳවියා සහ පලා ගොස් සිටියේදී අත්අඩංගුවටගත් රැඳවියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව වෛරසය ආසාදනය වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 550ක් ලෙසයි. එමෙන්ම දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත ඖෂධ හා පානයන් බන්ධනාගාර රැඳවියන්ගේ ප්‍රතිශක්තිකරණ වර්ධනය පිණිස ලබා දීම ඊයේ සිදු කෙරුණා. මේ අතර බූස්ස බන්ධනාගාරයේ සිට අපමත නිදහස්ව අම්බලන්ගොඩ මාදම්පාගම ගලගොඩ නව ජනපදයේ පිහිටි සිය නිවසට පැමිණි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. බන්ධනාගාරයේ සිට ඔහු නිවසට පැමිණ තිබුණේ නොවැම්බර් මාස 13 වනදා. ඒ අනුව ඉන් දින 4කට පසු අසනීප තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ
පරීක්ෂණ රෝහලට ඇතුළත් කර අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණයකිනුයි ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ. මේ හේතුවෙන් ඔහු නිවසේ සිටි කාලය තුළ ඇසුරු කළ ප්‍රදේශයේ නිවාස 13ක පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍යාංශ පියවරගෙන තිබෙනවා. මේ අතර ඊයේ දිනේදී කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවකයින් ඇතුළු 57 දෙනෙකු රැඳී සිටින නේවාසිකාගාරයකින් COVID-19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සහිරු පෙරේරා මහතා සඳහන් කළා. මෙම ආසාදිතයින් 17 දෙනා හඳුනා ගැනුණේ එම නේවාසිකාගාරයේ සියලු දෙනාම එහිම ස්වයං නිරෝධායනයකට යොමු කර තිබූ පසුබිමක බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 5497ක් වන අතර වෛරසය ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 462ක් ලෙසයි. මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙන්නේ වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 13271ක් බවයි. මීට සුළු මොහොතකට පෙර තවත් COVID-19 ආසාදිතින් 220 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 19000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 19061ක් ලෙසයි. ආයතන තුල සෞඛ්‍ය රීතීන් නිවැරදිව අනුගමනය කරන්නේ දැයි සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ සහ සෞඛ්‍යාංශවල සහාය ඇතිව විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. හුදෙකලා කිරීමට අදාළ නිරෝධායන නියෝගය පොලිස් රසම් 24ක් ආශ්‍රිතව තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. කොළඹ දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඊයේ දිනේදී හුදෙකලා කරන ලද ප්‍රදේශ සම්බන්ධයෙන් විශේෂ බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා. විශේෂයෙන් මෙම ප්‍රදේශවල ජනතාව නිරෝධායන රීතීන් වලට ගරු කරමින් බහුතරයක් කටයුතු කරන බව පෙනී ගියා. කෙසේ වෙතත් තවමත් සුළුතරයක් පිරිස නිරෝධායන රීතීන් වලට පටහැනිව සමූහ සහ කණ්ඩායම් වශයෙන් සිටින බවට අනාවරණීය වී තිබෙනවා. එම නිසා ඉදිරියේදීත් ඩ්‍රෝන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ඩ්‍රෝන මෙහෙයුම් වලින් මේ වන විට 117 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව පොලිසිය ඒ වගේම සෞඛ්‍ය අංශවලත් සහාය ලබාගෙන සෞඛ්‍ය රීති පිළිපැදීම පිළිබඳව සොයා බැලීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම 2020 ඔක්තෝබර් මාස 15 වෙනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව යම් කාර්යාලයක් ඒ වගේම ආයතනයක් පවත්වාගෙන යන්නේ නම් ප්‍රධාන වශයෙන්ම කරුණු 3ක් එම ආයතන ප්‍රධානීන් විසින් සපුරා තිබිය යුතුයි. එම ආයතනයට ඇතුළු වන ස්ථානයේ අත්පිරිසුදු කර ගැනීමට යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබිය යුතුයි. දෙවැන්න උෂ්ණත්වය පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් සකස් කර තිබිය යුතුයි. තුන්වැන්න එම ඇතුළු වන ස්ථානයේ අදාළ ලේඛනයක් පවත්වාගෙන යාම අනිවාර්ය වෙනවා. ඇතුළු වූ පුද්ගලයන් සම්බන්ධව යම් අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා. ඒ වගේම අභ්‍යන්තරයේ සෑම විටම දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයට දිස ඇතුළු කර ගැනීමට කටයුතු කළ යුතුයි. මේ සිද්ධාන්ත ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමට සිවිල් ඇඳුමින් පොලිස් ප්‍රධානී යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ ලංකාවේ කුමන ප්‍රදේශයක සිටියත් නිරන්තරයෙන් මෙම සෞඛ්‍ය පුරුදු වලට අනුගතව ඔබගේ ආයතනය පවත්වාගෙන යන්න. එය සමහර විට කාර්යාලයක්, කර්මාන්ත ශාලාවක්, එසේත් නැතිනම් යම් සේවය සපයන ආයතනයක් වෙන්නට පුළුවන්. සෑම විටම ඒවාට අනුගත වෙමින් කටයුතු කරන ලෙසට සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. කොවිඩ් රෝග ව්‍යාප්තිය අවම ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරමින් එම ප්‍රදේශ නව සාමාන්‍යකරණයට ලක් කළ යුතු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය ශ්‍රේනාල් ප්‍රනාන්දු මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ පිළිබඳව අදහස් පළ කළේ. ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් මේ වෙනකොට අනුතුරු අඟවලා තියෙනවා. මේ වසංගතය තුරන් කර ගැනීමට තව වසරක් 2ක් 3ක් වුණත් යන්න පුළුවන් කියන කාරණේ. ඒකට මේ රෝගය සමග අපිට යම්කිසි ජීවත් වීමක් සිද්ධ කරන්න වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ මේ නවතම දත්ත පත්‍රිකාවේ මේ රෝග ව්‍යාප්තියේ ස්වභාවය සහ ඒ වගේම අපගේ තියෙන සෞඛ්‍ය ධාරිතාව අනුව යම්කිසි ලකුණු ක්‍රමවේදයක් හඳුන්වා දීලා තියෙනවා. ඒකදී රෝග ව්‍යාප්තියේ මට්ටම් 0, 1, 2, 3 සහ 4 විදිහට මට්ටම් 0ත් එක්ක මට්ටම් 5ක් විදිහට මේක විස්තර කරලා දීලා තියෙනවා. මේ මට්ටම් 5න්
4වෙනි මට්ටම දක්වා ගත යුතු එක් අවස්ථාවේ ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එතකොට මේ 0 1 2 3 කියන මට්ටම් වලදී එකකදීවත් අධ්‍යාපනය අඩපණ කරන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ නැහැ. ඒ 4 වන අවධියේ කියන්නේ තියෙන බැරෑරුම් අවධියේදී නම් පමණයි පාසල් වසා දමන්න කියන කාරණය ලෝක සෞඛ්‍ය සංවිධානය අවවාද කරනවා. එතකොට ඒකත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව කියනවා මුළු රටම නෙමේ කුඩා ප්‍රදේශ අනුව තීන්දුව තීරණ ගන්න. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව කියනවා මෙහිදී අධ්‍යාපනය කියන එක ඉතාමත් වැදගත්. මොකද අපිට අවුරුදු 3ක් පාසල් වහන් ඉන්න බෑ. ඒ වගේම මේ මෑතකදී ලෝක සෞඛ්‍ය සංවිධානය උන්ගේ තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියනවා ඇතැම් විට ඒගොල්ලොන්ට සැකයක් තියෙනවා මේ වෛරසය සඳහා එන්නතාවත් ඒ අවශ්‍ය ප්‍රතිශක්තිකරණය දීර්ඝකාලීනව පවතීද නැද්ද කියන්නත් ඔවුන්ට තාම දත්ත සංඛ්‍යාලේඛන නැහැ කියන කාරණය. අපේ දරුවන්ගේ අධ්‍යාපනය අපි පවත්වාගෙන යන්න ඕනේ. නැත්නම් ඒක මුළු රටටම අනාගතයේ බලපාන කාරණා. ඒත් එක්ක ඒ අවදානම අඩු ප්‍රදේශ හැකි ඉක්මනින් යථා තත්වයට අඩුම ගානේ නව සාමාන්‍ය කරන තත්ත්වය අපිට 100%ක් යථා තත්වයට ගේන්න බෑ. මේ රෝගයත් එක්ක අපිට නව සාමාන්‍ය කරණයකට විතරයි ගේන්න පුළුවන්. ඒතකොට දරුවන්ගේ අධ්‍යාපනය නැවත යථා තත්වයට පත් කිරීමේ ඒ ක්‍රියාමාර්ග අපි ගත යුතුයි. ඉතින් අපි විශ්වාස කරනවා මේ වෙලාවේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලබා දීලා තියෙන නිර්ණායක සැලකිල්ලට අරගෙන ඒ අපගේ තියෙන සිටුවේෂන් එක එක් ප්‍රදේශයේ සිටුවේෂන් එක නිවැරදිව තක්සේරු කරලා ඒ මට්ටම නිවැරදිව තක්සේරු කරලා හැකියක්මනින් ජන ජීවිතය යථා තත්ත්වයට නවසාමාන්‍යකරණයට ගෙන එන්න ඕනේ. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය මේ රෝග වසංගතයේ හින්දා කඩාකප්පල් කරන්න බෑ අපිට අවුරුදු ගානක්. COVID-19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව සේවා ස්ථානයන් වෙත කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අන්තර් පළාත් බස් රථ යෙදවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි සේවය කරනු ලබන කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා මෙම බස් රථ යෙදවීමට නියමිත බවයි එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ. ඒ අනුව මෙම ප්‍රවාහන සේවා අවශ්‍ය කරන ආයතන ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ www.ntc.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අයිදුම්පත භාගත කිරීමට හැකියාව පවතිනවා. එමෙන්ම එම අයිදුම්පත්‍ර සම්පූර්ණ කර මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ staff service at ntc.gov.lk හෝ WhatsApp අංකය වන 070 436 1101 හෝ ෆැක්ස් අංකය වන 0112 503 725 යන අංකයට යොමු කළ හැකි බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ. ඊට අමතරව ඒ සම්බන්ධ වැඩිදුර විස්තර සඳහා 1955 දුරකථන අංකය අමතා ලබාගත හැකි බවද එම කොමිෂන් සභාව පෙන්වා දෙනවා. මේ අතර බස් රථ සේවා ලබා දීමට කැමති වළංගු අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර හිමි බස් රථ හිමිකරුවන් ඉහත අංකය අමතා ලියාපදිංචි වන ලෙසයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කරන්නේ. රටේ පුරවැසියන්ගේ සංචරණයන් කළමනාකරණය කිරීම අරමුණු කරගෙන වෙබ් තාක්ෂණය මත පදනම් වූ සුවෙන් සිටිමු ඩිජිටල් විසඳුම තම ආයතන පරිශ්‍රවල භාවිත කිරීමට කටයුතු කරන මෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ සෑම රාජ්‍ය ආයතනයක්ම staysafe.lk යන වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වී ආයතනයට අදාළ QR කේතය සහිත පෝස්ටරේ භාගත කරගත යුතු බවයි. එලෙස භාගත කරගනු ලබන පෝස්ටරේ මුද්‍රණය කර ආයතනයට ඇතුළු වන සියලු ස්ථානවල පැහැදිලිව පෙනෙන ලෙස ප්‍රදර්ශනය කළ යුතු බවයි. ආයතනයෙන් පිටවීම සඳහා වෙනත් දොරටු පවතී නම් එම සියලු ස්ථානවලද ආයතනයට අදාළ QR කේතය සහිත පෝස්ටරේ පිටපතක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කළ යුතු වනවා. එමෙන්ම ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන ආයතනවල සියලු සේවකීන් සහ ආගන්තුකයින් ආයතන පරිසරයට පිවිසීමේදී QR කේතය ස්කෑන් කර ඒ බව තහවුරු කිරීමෙන් පසුව ආයතනයට ඇතුළු විය යුතු බවයි. ස්මාර්ට් ජංගම දුරකථන භාවිත නොකරන සේවකයන් සහ ආගන්තුකයන් හට ඒ සඳහා කෙටි පණිවිඩ ක්‍රම භාවිත කළ හැකි බවයි ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ. පැල මිලියන 2ක් සිටුවන හුස්ම දෙනතුරු ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රටේ වනගහනය භූමි ප්‍රමාණයෙන් 30% දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන අතර ඊට අනුගතව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන් සැලසුම් කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළේ. යනුව ජනාධිපතිතුමා අද පෙරවරුවේ බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට ආරක්ෂක මූලස්ථාන පිවිසුම් මාර්ගය අසල පළමු පැලේ ලෙස සුදු සඳුන් පැලයක් රෝපණය කිරීමට එක් වුණා. වයිගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කර ගැනීම හා
ඔක්සිජන් පරිමාව ඉහළ නැංගීමේ අරමුණු කරගනිමින් ඒ ප්‍රදේශවලට ගැලපෙන පරිදි රුක් රෝපණය කිරීමටයි මෙහිදී අපේක්ෂිත. එමෙන්ම පරිසර අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ ඉදිරි වසර 5 ඇතුළත පැල මිලියන 2ක් රෝපණය කිරීමටයි. මෙම වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යාංශය ආරක්ෂක මූලස්ථානය හා ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධවයි ක්‍රියාත්මක කරන්නේ. රට පුරා පැල බෙදා දීම සංකේතවත් කරමින් පාසල් සිසුන් පිරිසකටද මෙහිදී පැල බෙදා දෙනු ලැබුවා. ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ කාරක සංඝ සභාවේ විශේෂ රැස්වීමක් මෙම මස 22 වන දින පෙරවරු 8:30ට පල්ලේකැලේදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පෞද්ගලික ලේකම් පූජ්‍ය හුරිකඩුව පඤ්ඤාසේකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවසනවා. එහිදී මහනාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සව අවස්ථාව සඳහා තාවකාලිකව මහානායක පදවියේ වැඩ බැලීමට ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් පත්කර ගැනීමටද නියමිත බවයි උන්වහන්සේ සඳහන් කළේ. අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහානායක දුරන්දර නමකයන්ට අවසර අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි අභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විටත් පුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙන් විහාරස්ථානය තුල මහත් වූ අනකායකට අවසන් ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කොට තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය 22 ඉරිදා සවස 2ට කුණ්ඩසාල වරාපිටිය බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී සිද්ධ කිරීමට සියලු කටයුතු සංවිධානය කොට තිබෙනවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කර සිටින්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සංඝ සභික මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට කාරක සංඝ සභික අපේ නිකායේ නියෝජනය කරන ඒ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලා 22 දින උදෑසන 8:30 වන විට පල්ලකැලේ සිබා ආයතනයට වැඩම කොට පැවැත්වෙන විශේෂ කාරක සංඝ සභාවට සම්බන්ධ වෙන ලෙස අපි ඊටාම ගෞරවයෙන් මේ වෙලාවේදී මහා සංඝ රත්නයට ආරාධනය කර සිටිනවා. එසේම සියලු මහා ජනතාවත් මහා සංඝ රත්නයත් පවතින සෞඛ්‍ය නීති රීති නිරෝධායන නීති රීති වලට අනුගතව ඒ කටයුතු වලට සම්බන්ධ වෙන ලෙස අපි යලි යලිත් බොහෝ මෝනෑකමින් යුක්තව සිහිපත් කරන්නට කැමැතියි. ඓතිහාසික ගිරිහඬු සෑ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කරමින් ලෝවාසී සැමට සෙත්පතා සිදු කළ උතුම් පිරිත් සජ්ජායනාවක් පසුගියදා පැවැත්වුණා. අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් ක්‍රිස්තු පූර්ව 528 දී ඉදිකරවන ලද ගිරිහඬු සෑ රජාණන් වහන්සේ ඓතිහාසික වටිනාකම් රැසකින් යුක්ත වනවා. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති තනතුරට පත් වෙලා අවුරුද්දක් සම්පූර්ණ වීම නිමිති කරගෙන එතුමාට මේ රටදෑ වෙනුවෙන් රට ගොඩනගන්නට ජීවමාන කේසධාතුන් වහන්සේලාගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම ගිරිහඬු සෑය ලෝකයේම පළමුවෙනි චෛත්‍ය ලංකාවේ පළමුවෙනි බෞද්ධ සිද්ධාස්ථානීය වෙන මේ උතුම් ගිරිහඬු සෑය චෛත්‍ය රාජානන් වහන්සේ අභියස අපි ලංකාවටම ලෝකේටම සෙත් පතනවා. මේ වර්තමානයේ තිබෙන මේ කොරෝනා වෛරස් ස්වභාවයන් සියල්ලක්ම ඉතා ඉක්මනින් දූරීභූත වෙලා රටටත් ලෝකයටත් යහපත සිත සාන්තිය සෞභාග්‍ය උදා වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනු ලබනවා. සියලු දෙනාටම කේසධාතුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා. මේ ස්ථානයේ ප්‍රතිසංස්කරණය වැඩ කටයුතු කරලා අපි බෞද්ධයන්ට සහ අනෙක් සියලුම දෙනාට අපේ පළාතේ පමණක් නෙමෙයි මේ ලෝකයේම සිටින සියලුම දෙනාට වැඳ පුදා ගන්නට පුළුවන් ස්ථානයක් බවට අපිට පත් කරන්නට අවශ්‍යයි. අපි විශ්වාස කරන පිරිත් ආශිර්වාදයත් සමගම අපිට ඒ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතුත් පටන් ගන්නට ලැබෙන බව. යනුව ගිරිහඬු සෑ විහාරස්ථානය සංස්කෘතික ත්‍රිකෝණය මගින් සංවර්ධනය කිරීමේ අවස්ථාව ආරම්භ කරනුයි මෙම උතුම් පිරිත් සජ්ජායනාව පැවැත්වුණේ. සකල ලෝවාසී සැමට සිත ප්‍රාර්ථනා කරමින් පැවති මෙම අවස්ථාව නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක ගිරිහඬු සෑ රජමහා විහාරස්ථානාධිපති අතිපූජ්‍ය දෙවිනිවර චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවති අතර මෙම අවස්ථාව සමගින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. සබරගමුව පළාතේ පිහිටි උසම ගම්මානයේ නොයෙක් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන ගම්වාසීන් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණා.
මුහුදු මට්ටමේ සිට අඩි 6990ක් ඉහළින් පිහිටි මෙම ගම්මානය සබරගමුව පළාතේ පිහිටි නැග්රුක් ගම්මානයයි. කඳුකර පරිසරයක ඉහළම ස්ථානයේ පිහිටීම නිසා මෙම ගම්මානය සොබාදහමේ අපූරු සංකේතයක් බඳුයි. විශේෂම ලක්ෂණය තමයි ඉතාමත් සුළු කාලයක් තුළ විනාඩි කීපයක් තුළ පරිසර පද්ධතිය සම්පූර්ණ වෙනස් වෙනවා. මිහිදුම් ගලා එනවා, වැසිකුණාටු වෙනවා, අවුව වෙනවා. එහෙත් උස් කඳු මුදුන් වලට සාපේක්ෂව එදිනෙදා ජනජීවිතයේ පවතින ගැටලු ඉහළට පැන නැගීම ගම්වාසීන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගයක්. පවුල් 52ක් පමණ ජීවත් වන මෙම ගම්මානයේ ජනතාව සිය ජීවනෝපාය සරිකරගන්නේ වතුපිටිවල වැඩ කිරීමෙන් ලැබෙන ආදායමෙන්. එය ඔවුන්ගේ එකම රැකියාවයි. එයට හේතුව වන්නේ කුලී වැඩ සඳහා දුෂ්කර මාර්ග පසුකර ඔවුන්ට බොහෝ දුර ගෙවා යාමට සිදුවීමයි. අපිට මෙතන නගරයට යන්න අපිට යනවා පෑ 8ක් උදේ මෙතන ආයටික ආය අවසායට තමයි මෙතනට අපිට එන්න වෙන්නේ. අතිශයකට වීලයක් අරන් යන්න ගියොත් වීල් එකට අපිට යනවා 4500ක් විතර ගන්නවා මෙතනට එන්න වීල් එකට. ඒ ප්‍රධාන හේතුව පාර සවුත්ින්ද තමයි ඒච්චර මිලත් ඒගොල්ලෝ ගන්න. ඉතින් නැදිත් බෑ අපි වැඩිපුර අපි පයින් තමයි එන්නේ. අපිට මෙතන ඉඳලා කිලෝමීටර් 12ක් යන්න තියෙනවා බස් එකට පයින්. ස්වභාව සෞන්දර්යයෙන් අනුන වුවත් මෙම ගම්මානයට ගමන් කිරීමට ඇති මාර්ගය අතිදුෂ්කරයි. ගම්මානයේ පිහිටි පාසලට පැමිණීම සඳහා කිලෝමීටර් 14ක් පමණ පයින්ම ගමන් කිරීමට දරුවන්ට සහ දෙමාපියන්ට සිදුවනවා. ඒක අමතර ළමයි දැන් ඇවිල්ලා කෝලේ යනවා කිලෝමීටර් 15ක් යන්න ඕනි මෙතන ඉඳලා. කිලෝමීටර් 15 උදේ ගිහලා ආය අවස කිලෝමීටර් 15 උඩ නැගලා එන්න ඕනි. ඒ එනකොටත් මේ ළමයින්ට මොකක් හරි වුණත් අපි දන්නෙත් නෑ මෙතනට එනකම්ම. ළමයෙක් ඇවිල්ලා කියනකම් අපි දන්නෙත් නෑ මොකද්ද උනේ කියන එක. ඉන් නොනැවතී එම ප්‍රදේශාශ්‍රිතව පවතින දැඩි සුළඟ ජන ජීවිතයට තවත් අභියෝගයක්. විවිධ පිළියම් යොදා ගනිමින් සුළඟින් බේරීමට ප්‍රයත්න දරුවත් එය සුදුසු විසඳුමක් නොවන බවයි ගම්වාසීන් පවසන්නේ. ලෑම ඉන්න බෑ. උලක සරයි කොම්ද ඉන්න පුළුවන් අපිට තනි පිටත් එන්නවා මේකට තමයි. පරම්පරාවේ මේක ඉන්න නිසා ඉන්නව නැත්නම් ඉන්න බෑ. මෙලෙස උස් කඳු මුදුන් මත අහස් උස සිහින දරමින් සිය ගැටලු සඳහා නිසි විසඳුම ලැබෙන තෙක් ගම්වාසීන් මග බලා සිටී. අවධානය විදෙස් පුවත් වෙත. 2030 වන විට බ්‍රිතාන්‍යයේ පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලවිය තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මේ අතර ගතවන සෑම තත්පර 17කට වරක් යුරෝපයෙන් කොවිඩ් මරණයක් වාර්තා වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ. එමෙන්ම කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ලොව දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව මෙන්ම වැඩිම මරණ සංඛ්‍යාවද ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 1,92,186ක් ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. මේ වන විට ලොව වැඩිම කොවිඩ් බලපෑමට ලක් වී ඇති රාජ්‍ය වශයෙන් සැලකෙන ඇමරිකාවේ වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,20,70,712ක් ලෙසයි දැක්වෙන්නේ. එලෙස වාර්තා වන ආසාදිතයින්ගේ වර්ධනයන් තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට විශේෂඥයින් අවධාරණය කරන්නේ. නුදුරේදීම ඇමරිකාවේ දෛනික ආසාදිතයින් ලක්ෂ 2 ඉක්මවනු ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම ලොව දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවද ගත වූ පැය 24 තුළදී ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත මරණ 2065ක් ඊයේ රටින් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,58,333ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී තිබුණේ ඉන්දියාවෙන්. ඒ පසුගිය ජුනි මාස 16 වෙනිදා වන අතර එදින වාර්තාවේ ඇති මරණ සංඛ්‍යාව 2006ක්. මේ අතර ගතවන සෑම තත්පර 17කට වරක් යුරෝපයෙන් කොවිඩ් මරණයක් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඉදිරි 6 මාසය යුරෝපයට ඉතාමත් අසීරු කාල සීමාවක් වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ගත වූ සතියේදී පමණක් යුරෝපයෙන් කොවිඩ් ආසාදිත මරණ 30000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබුණා. මෙම තත්ත්වය පාලනයට කලාපී රටවල් රැසක් මේ වන විටත් දැඩි සංචරණ සීමා හඳුන්වා දී ඇති අතර ඒ හේතුවෙන් වාර්තා වන ආසාදිතයින් සහ මරණ පහළ යමින් පවතින බවද එම සංවිධානය පවසනවා. මීට පෙර සතියේදී කලාපයෙන් ආසාදිතයින් මිලියන 2 ඉක්මවා වාර්තා වන විට ගෙවුණු දින 7 තුළ කලාපයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් මිලියන 1.8ක් පමණයි. ප්‍රංශය, ඉතාලිය, එක්සත් රාජධානිය ඇතුළු යුරෝපයෙන් ආසාදිතයින් ලක්ෂ 150කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති අතර ඔවුන් ඉක්මවා යමින් ආසාදිතයින් හමු වුණේ ඇමරිකානු කලාපයෙන් පමණක් වීම විශේෂත්වයක්.
මේ අතර 2030 වන විට බ්‍රිතාන්‍යයේ පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලවිය තහනම් කිරීම සඳහා දසවස් සැලැස්මක් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් ඉදිරිපත් කර තිබෙනවා. හරිත කාර්මික විප්ලවය ලෙස නම් කෙරෙනුයේ මගින් වසර 2050 වන විට බ්‍රිතාන්‍ය කාබන් උදාසීන රටක් ලෙස පවත්වා ගැනීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත බව ඔහු පෙන්වා දී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. පවුම් බිලියන 12ක් වැය වන මෙම දවස් සැලැස්ම මගින් වායු දූෂණය රහිත පොදු ප්‍රවාහන කටයුතු දිරිගැන්වීම මෙන්ම එලෙස වායු දූෂණය රහිත ගුවන් යානා සහ නෞකා නිර්මාණය කිරීම සඳහා පර්යේෂණ සිදු කිරීමටද නියමිතයි. ඒ අනුව විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ ස්ථාන සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා වැය කරන මුදල පවුම් බිලියන 1.3ක් බවයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම පාපැදි සහ පාගමන් ආකර්ෂණය කිරීමද බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඉදිරිපත් කළ නව සැලැස්මට ඇතුළත් බවද විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට නොවැම්බර් මාස 21 වනදා සමාජයට බලපාන වැදගත් කරුණු සහ සිදුවීම් පිළිබඳ අපක්ෂපාතී තොරතුරු සැපයීමේදී රූපවාහිනී මාධ්‍ය සංවර්ධනයට සහාය වීම සඳහාත් එහි ආර්ථික හා සමාජීය ගැටලු ඇතුළු අනෙකුත් ප්‍රධාන කාරණා කෙරෙහි අවධානය තියුණු කිරීම සඳහාත් නම් කරන ලද ලෝක රූපවාහිනී දිනය නොවැම්බර් මාස 21 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එම දිනේ 1996 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත්තේ. මධ්‍යම පළාතෙහි පිහිටි විශාල ජලාශයක් වන කන්දෙනිගල ජලාශයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ 1982 නොවැම්බර් මාස 21 වන දිනයි. එහි සම්පූර්ණයෙන් වැඩනිම කිරීමට ආසන්න වශයෙන් අවුරුදු 4ක් ගත වී තිබෙනවා. තෝමස් අල්වා එඩිසන් විසින් ශබ්දය පටිගත කිරීමට සහ ශබ්දය පටිගත කළ හැකි යන්ත්‍රයක් වන ෆොනෝග්‍රැෆ් යන්ත්‍රය නිෂ්පාදනය කර ඇත්තේ 1877 නොවැම්බර් මාස 21 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.